ආයිබන් දරුවනේ මම බණ්ඩාර මධ්‍ය මහාවිද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය UN මානවඩු අද ඔයගොල්ලන්ට මම කතා කරන්න සූදානම් වෙන්නේ කාබනික රසායන විද්‍යාවේ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග ගැන තමයි මේ පාඩමේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඔයගොල්ලෝ දැනටමත් දන්නවා රසායන විද්‍යාවේදී කාබනික රසායනය විශාල ඒකක 4ක් 6 7 8 9 තුර අපසෝ සස්පර් විභාගයේදී ලැබෙන ලකුණු ප්‍රමාණය ගත්තම ආසන්න වශයෙන් ලකුණු 25 30 අතර ප්‍රමාණයක් කාබනික රසායනය ආශ්‍රිත ප්‍රශ්න වලට අපිට ලැබෙනවා. ඒ හින්දා කාබනික රසායනය සරලයි විශාල ගණනය කිරීම නැහැ. අපිට මතක තියාගෙන පහසුවෙන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න පුළුවන්. ඒක නිසා කාබනික රසායනයේදී අපිට ලකුණු ලබා ගන්න පුළුවන් හැකියාව වැඩි. ඒ නිසා දරුවෝ උනන්දු වෙන්න ඕන කාබනික රසායනයට අදාළ සියලුම ලකුණු ලබා ගන්නවා කියන අරමුණෙන් වැඩ කරන්න ඕනේ. මේක බොහොම ලේසි. ගොඩක් දෙනෙක් කියනවා අමාරුයි මතක තියාගන්න දේවල් තියෙනවා කියලා. නෑ. යම් කිසි රටාවකට ක්‍රමානුකූලව අවබෝධයෙන් විෂය කරුණු හැදෑරුවොත් අපිට ඒක පහසුවෙන් මතක තියාගන්න ලේසියි. ඒතර මෙතනදී මම කතා කරනවා කියලා කිව්වේ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග. ඒතර කාබනික සංයෝග වල මූලික සංකල්පයට තේ ඔයගොල්ලෝ දැනටමත් ඉගෙනගෙන තියෙනවා. කාබනික සංයෝග කියලා කියන්නේ මොනවාද? ඒ වගේ ව්‍යුහය මොන වගේද? ආදි වශයෙන් කරුණු ටිකක්. එතකොට ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග ගත්තම අපි දන්නවා කාබනික සංයෝග ගැන කතා කරනකොට පරිසරයේ තියෙන බොහෝ දේවල් කාබනික සංයෝග වලින් තමයි හැදලා තියෙන්නේ. පරිසරයේ තියෙන බොහෝ දේවල්. දැන් අපේ මිනිස් ශරීරය ගත්තම අපේ තියෙන අස්ථි ටිකයි දත් හිස් කබල හැර ඉතිරි සියල්ලම හැදිලා තියෙන්නේ කාබනික සංයෝග වලින්. ඉතිරි සියල්ලම හැදිලා තියෙන්නේ කාබනික සංයෝග වලින්. පරිසරය ගත්තමත් එහෙමයි. ලෝහ, වැලි, ගල්, සිමෙන්ති මේ වගේ ද්‍රව්‍ය කිහිපයක් හැර ඉතිරි සියලුම දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ කාබනික සංයෝග වලින්. එක්කෝ ස්වභාවික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් કૃතිමව නිෂ්පාදනය කරපු කාබනික සංයෝග වෙන්න පුළුවන්. විශාල වශයෙන්. එහෙමනම් පරිසරයේ තියෙන බහුතරයක් දේවල් කාබනික සංයෝග. ඒතර මේ රූපසරාණෙත් ඕගලන්ට හම්බෙනවා. මේ පොඩි රූපසරාණක් මම දැක්කේ මේ අපි ගන්න ආහාර වෙන්න පුළුවන්. මෙතන තියෙන සියලුම දේවල් මේ ගෘහ භාණ්ඩ හදලා තියෙන ලී වලින්. එහෙනම් ඒවත් කාබනික සංයෝග. අපි විවිධ කටයුතු සඳහා අපි භාවිතා කරනවා. ඖෂධ වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන එදිනදා භාවිතා කරන ද්‍රව්‍ය ඊට අමතරව රසායනික ද්‍රව්‍ය රාශියක් තියෙනවා. ඒ සියල්ලම කාබනික සංයෝග. එතකොට අපි මේ පාඩමේදී අවධානය යොමු කරනවා කියලා කිව්වේ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග. එතකොට මේ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග ඇත්තටම හැදෙන්නේ හයිඩ්‍රෝ කාබන වල ව්‍යුත්පන්න හැටියට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා හයිඩ්‍රෝ කාබන කියලා කියපුවාම කාබන් සහ හයිඩ්‍රජන්. ඒවා අපි දන්නවා කාබන් පරමාණු දෙකක් අතර තියෙන බන්ධන සංඛ්‍යාව අනුව හයිඩ්‍රෝ කාබන වර්ග 3ක් ගැන දන්නවා ඔයගොල්ලෝ. මොනවාද? ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඉතින් මෙන්න මේ වගේ නිර්මාණය වෙච්ච දේවල් අපි දන්නවා පෝෂණ සංඝටක ගත්තම කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, මේදය වගේ දේවල් ගත්තම ඒ සියලුම දේවල් කාබනික සංයෝග. ඒතර මම කිව්වා මේවා හයිඩ්‍රෝ කාබන වල ව්‍යුත්පන්න හැටියට තමයි හැදෙන්නේ. හයිඩ්‍රෝ කාබන වල ව්‍යුත්පන්න. ඒතර හයිඩ්‍රෝ කාබන කියනවා අපි දැන් කතා කරා මොනවද කියන්නේ. එතකොට මේ වගේදී උදාහරණ ඕන තරම් තියෙනවා හයිඩ්‍රෝ කාබන වලට. ඔයගොල්ලෝ පහුගිය ඉගෙනගත්ත පාඩම් මතක් කරලා බලන්න. හයිඩ්‍රෝ කාබන එක තියෙන කාබන් පරමාණුවක් විශේෂ අපි දන්නවා ක්‍රියාකාරී කාණ්ඩයක් මගින් විස්ථාපනය වෙලා තමයි මේ එකිනෙකට වෙනස් සංයෝග හදන්නේ. තේරුණාද ළමයි? හයිඩ්‍රෝ කාබන එක පවතින කාබන් පරමාණුවක්. එකක් වෙන්නත් පුළුවන්, එකට වඩා වැඩි ගාණක් වෙන්නත් පුළුවන්. විශේෂ ක්‍රියාකාරී කාණ්ඩයකින් විස්ථාපනය වෙලා තමයි මේ සංයෝග එකිනෙකට වෙනස් සංයෝග රාශියක් නිර්මාණය වෙන්නේ. එතකොට ඒ වගේදී අපිට හම්බ වෙනවා
මෙන්න මේ වගේ කාබනික සංයෝග විශාල ප්‍රමාණයක්. ක්‍රියාකාරී කාණ්ඩයේ අණුව තමයි වෙනස් වෙන්නේ. හරි? ක්‍රියාකාරී කාණ්ඩ ගැන කතා කරනකොට ඔයගොල්ලෝ මේවා ගැන අධ්‍යයනය කරන්න ඇති. එතකොට අපි ආපහු සැරයක් මතක් කරගත්තොත් මධ්‍යසාර නේ කාබොක්සිලික් අම්ල එස්ටර කාබොනිල් සංයෝග කියලා කියපුවාම අපි දන්නවා වර්ග දෙකක් තියෙනවා ඇල්ඩිහයිඩ් සහ කීටෝන. ඊට පස්සේ කාබොක්සිලික් අම්ල ක්ලෝරයිඩ් ඊතර ඇමයිඩ් ඇමීන මේ වගේ විශාල සංඛ්‍යාවක් තියෙනවා කාබනික සංයෝග. තුර මේ පාඩමේදී මේ වගේ අපි අධ්‍යයනය කරන්න යන්නේ විශේෂයෙන්ම ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග. ඒව තමයි අපිට අධ්‍යයනය කරන්න හම්බෙන්නේ මධ්‍යසාර කාබොක්සිලික් අම්ල එස්ටර ඊතර කාබොනිල් සංයෝග අම්ල ක්ලෝරයිඩ් මෙන්න මේ වගේ ගුණ රසායනික ගුණ ප්‍රතික්‍රියා ගැන තමයි අපි මේ පාඩමේදී අධ්‍යයනය කරන්න යන්නේ. එhmenan ඔන්න ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග කියලා කියන්නේ අපි මේ කතා කරපු සංයෝග. ඒතර මෙතන විශාල ප්‍රමාණයක් තියෙන ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග කියලා කියපුවාම. ඒතර අපිට ප්‍රශ්නයක් දෙනකොටත් ඔක්සිජන් එකක් අඩංගුයි කියලා සංයෝගයක් ඔක්සිජන් අඩංගු සංයෝගයක් කියලා අපිට අණුක සූත්‍රයක් දුන්නොත් එහෙම අපිට මේ ඔක්කොම මතක් වෙන්න ඕන. ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග මේවා. එකක් අඩංගු ඒවා මේවා. දෙකක් අඩංගු වෙනවා නම් මේවා. ඊට පස්සේ දීලා තියෙන ප්‍රතික්‍රියා අණුපිළිවෙල අණුව ප්‍රතික්‍රියා ශ්‍රේණිය අණුව අපි මොකද්ද සංයෝගය කියලා වෙන් කරගන්න පුළුවන්. එතකොට මම සරල හැඳින්වීමක් කරන්නම් මුලින්ම මේ එක එක පාඩමට යන්න කලින් මධ්‍යසාර OH කාණ්ඩයක් අඩංගු වෙනවා නම් ඒවට අපි කියනවා මධ්‍යසාර නැත්නම් ඇල්කොහොල් OH කාණ්ඩයක්. ඒතර OH කාණ්ඩ එකක් වෙන්නත් පුළුවන් ඒකට වඩා වැඩි ගාණක් තියෙන්නත් පුළුවන්. ඒතකොට මධ්‍යසාර කාබන් පරමාණු එකක් තියෙන මධ්‍යසාරේ ඉඳලා විශාල ප්‍රමාණයක් දක්වා තියෙන මධ්‍යසාර තියෙනවා. ඒතකොට එකක් තියෙනවා නම් අපි කියනවා මෙතනෝල් එහෙම නැත්නම් මෙතිල් ඇල්කොහොල්. වයින් ස්ප්‍රිට් වල සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේවා. කාබන් පරමාණු දෙකක් තියෙනවා නම් අපි කියනවා එතිල් ඇල්කොහොල් නැත්නම් එතනෝල්. එතකොට එතනෝල් මේ දවස්වල බහුලවම භාවිතා වෙනවා. මොනකටද? හෑන්ඩ් සැනිටයිසර් වල විෂ බීජනාශක ධීරය වශයෙන් විෂ බීජනාශකයේ වශයෙන් ක්‍රියාකාරී සංයෝගයේ වශයෙන් අඩංගු වෙන්නේ මෙතනෝල්. මෙතනෝල් percentage එක 70ට වඩා වැඩි වෙන්න ඕන. එතකොට බහුල ලෙසම භාවිතා වෙනවා කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක. ඊට අමතරව මධ්‍යසාර අපි මධ්‍යසාර කියපුවාම මතක් වෙන්නේ සැර බීම ಜಾති නේ. විස්කි බ්‍රැන්ඩි බියර් මේ හැම දෙයකම තියෙන්නේ මධ්‍යසාර කියුවට තියෙන්නේ එතනෝල් නැත්නම් එතිල් ඇල්කොහොල් කාබන් පරමාණු දෙකක් තියෙනවා. ඒවා විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් දේවල් විෂ සහිතයි. පුද්ගලයෙක් මැරෙන්න උනත් පුළුවන්. ඊළඟට අපි බලමු කාබොනිල් සංයෝග. එතකොට කාබොනිල් සංයෝග කියලා අපි හඳුන්වන්නේ C දිත්තබන්ධන O කාණ්ඩයක් තියෙන්න ඕන. C දිත්තබන්ධන O කාණ්ඩයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කාබොනිල් සංයෝග නම්. ඒතකොට මේ වගේදී කාබොනිල් සංයෝග අපිට හම් වෙනවා ප්‍රධාන වර්ග දෙකක්. එකක් තමයි ඇල්ඩිහයිඩ් අනිත් එක තමයි කීටෝන. එතකොට ඇල්ඩිහයිඩ් ගත්තම කාබන් පරමාණු එකක් තියෙන ඇල්ඩිහයිඩේ ඉඳලා කාබන් පරමාණු 1 2 3 4 ආදී වශයෙන් ඉහළට කාබන් ගාන වැඩි වෙන විදිහට ඇල්ඩිහයිඩ් ශ්‍රේණියක් හැදෙන්න පුළුවන්. එතකොට මේ කාබන් පරමාණු දෙකක් තියෙන එකට මේකට අපි කියනවා මෙතනැල්ඩිහයිඩ්. කාබන් පරමාණු එකක් තියෙන එකට තමයි අපි කියන්නේ ෆෝමැල්ඩිහයිඩ්. සාමාන්‍යයෙන් අපි ෆෝමලින් කියලා කියන්නේ මෙන්න මේවට. ෆෝමලින්. ඔයගොල්ලෝ දන්නවා පුද්ගලයෙක් මරණයට පස්සේ මිනි එම්බාම් කරද්දී අපි යොදා ගන්නවා ෆෝමලින්. ඊට අමතරව ජීව විද්‍යාගාරයේ තියෙන ශාක හා සත්ව නිදර්ශක කල් තබා ගන්නේ ෆෝමලින් එකතු කරලා.
එතකොට ඊට අමතරව ඉතින් අපි දන්නවා කරවල වේලන්න මාළු කල් තබා ගන්න වගේ දේවල් වලටත් ෆෝමලින් යොදා ගන්නවා කියලා. නමුත් ඒවා විෂ සහිතයි. ඒක කරන්න හොඳ නැති දෙයක්. එතකොට ඇල්ඩිහයිඩ් අඩංගු වෙන්නේ මොනවාද කියලා බැලුවොත් අපි ළමයි අපි ඉගෙන ගන්නකොට අධ්‍යාපනය කියලා කියන්නේ විභාග පාස් වෙන එක විතරක්ම නෙවෙයි. ඒකෙන් අපි ජීවිතේට දෙයක් ඉගෙන ගන්න ඕන. A level කරලා ගෙදර ගියාට පස්සේ අපි ඉගෙනගත්ත දේවල් වලින් අපි ප්‍රායෝගික ජීවිතේට මොනවා හරි දෙයක් වැදගත්කමක් තියෙන්න ඕනේ. එහෙනම් ඉගෙන ගන්නකොට ආසාවෙන් ඉගෙන ගන්න, විෂය කරුණු ඉගෙන ගන්න, විභාගයට සාර්ථකව මුහුණ දෙන්න වගේම ඒ දේවල් අපේ ජීවිතයට බද්ධ කරගන්න. එතකොට කාබනික සංයෝග මොනවාද තියෙන්නේ? සංයෝගයක් ගත්තම මොන වර්ගද තියෙන්නේ කියන එක අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. නමුත් කනගාටුවට කාරණේ තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ විභාග කේන්ද්‍රීය විභාගයේ පමණයි. විභාග ලියුවට පස්සේ සියල්ලම අමතකයි. ආසාවෙන් කරන්නේ. ඒකට අනාගතයේ විසඳුම් හම්බෙයි කියලා අපි බලමු. එතකොට මේ තියෙන්නේ ඇල්ඩිහයිඩ් අඩංගු සංයෝග. විශේෂයෙන්ම වැනිලා. ඔයගොල්ලෝ දන්නවා සුවඳ කාරකයක් වශයෙන් අපි යොදන්නේ ආහාර හදනකොට වැනිලා. ඒතර වැනිලා වල තියෙනවා ආමන්ඩ් වල තියෙනවා ඇල්ඩිහයිඩ්. ඊළඟට කාබොනිල් සංයෝගය යටතේ අපි කිව්ව වර්ග දෙකක් තියෙනවා කළා. එකක් තමයි ඇල්ඩිහයිඩ්, අනිත් එක තමයි කීටෝන. ඒතර කීටෝන වලත් මේ සීදිත්ත බන්ධන O කියන කාණ්ඩය අඩංගු වෙනවා. ඒතර කීටෝන අඩංගු වෙන සංයෝග ගත්තම බෙරිස් වර්ග නැත්නම් අපි කියනවා ස්ට්‍රෝබෙරි ඒ වගේ බෙරි කියලා කියන්නේ අපි. ඒ වගේ පළතුරු වල තියෙනවා. ඊට අමතරව හතු වල විශාල වශයෙන් මේ කාබොනිල් සංයෝග අඩංගු වෙනවා. ඊළඟට ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගයක් තමයි කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ල. ඒතර කාබොක්සිලික් අම්ල වෙන්න නම් C දිත්ත බන්ධන OOH කාණ්ඩයක් තිබිය යුතුයි. කාබොක්සිලික් අම්ල. ඒතර කාබොක්සිලික් අම්ලත් කාබන් පරමාණු 1 සිට විශාල ප්‍රමාණයක් දක්වා තියෙනවා. එකක් තියෙනවා, දෙකක් තියෙනවා ආදී වශයෙන්. එතකොට RCOOH කාණ්ඩයක් තියෙන්න ඕනේ කාබොක්සිලික් අම්ලයක් නම්. ඒතර කාබොක්සිලික් අම්ලයක කාබන් පරමාණු එකක් තියෙන කාබොක්සිලික් අම්ලය තමයි මේ තියෙන්නේ. මේකට අපි කියනවා ෆෝමික් අම්ලය. සාමාන්‍යයෙන් අපි කියන්නේ ෆෝමික් අම්ලය. ඒතර ෆෝමික් අම්ලය තියෙන්නේ කූඹින්ගේ. ඒතර ඔයගොල්ලෝ සමහරලාට කූඹියක් හැපුණොත් එහෙම ඇඹුල් රහයි. ඕගොල්ලන්ට නම් ඒ අත්දැකීම නැතුව ඇති. අපිට නම් ඒ අත්දැකීම තියෙනවා. එතකොට ෆෝමික් අම්ලයට ෆෝමික් අම්ලය කියලා නම ඇවිල්ලා තියෙන්නේ. කූඹින්ට ග්‍රීක භාෂාවෙන් කියන්නේ ෆෝමිකා කියලා. කූඹින්ගේ මේ ෆෝමික් අම්ලය තියෙන නිසා තමයි ෆෝමික් අම්ලය කියලා නම ඇවිල්ලා තියෙන්නේ. ග්‍රීක වැසියෝ කූඹි විශාල මුට්ටියක දාලා රත් කළා නැත්නම් අපි කියනවා ආසවණය කරලා පෙරලා ෆෝමික් අම්ලය ලබා ගත්ත කියලා සඳහන් වෙනවා. අපි එදිනදා ජීවිතයේදී කාබොක්සිලික් අම්ල අපිට ගොඩක්ම වැදගත්. හේතුව තමයි අපි දන්නවා වර්තමාන සමාජයේ ගොඩාක් දෙනෙකුට තියෙනවා මේ ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය. ඒකට ප්‍රධාන හේතුව තමයි උදරයේ ආම්ලික ගතිය වැඩිවීම. ඉතින් ඔයගොල්ලන්ට සුලභව හම්බ වෙන උපදේශක් තමයි ગેස්ට්‍රයිටිස් වැඩි වෙලා දොස්තර මහත්තයෙක් ළඟට ගියාපුවාම අපිට කියනවා ඇඹුල් ಜಾති වැඩිපුර කන්න එපා කියලා. ඉතින් ඇඹුල් ಜಾති වැඩිපුර කන්න එපා කියලා කියන්නේ ඒකට හේතුව තමයි අපි එදිනදා කෑම වශයෙන් භාවිතා කරන ගොඩාක් දේවල් වල ඇඹුල් ගතියක් තියෙනවා නම් ඒ සියලුම ඇඹුල් ಜಾති වල මෙන්න මේ කාබොක්සිලික් අම්ල අඩංගු වෙනවා. එහෙනම් කාබොක්සිලික් අම්ල හඳුනගන්නේ අපි ඇඹුල් නම් කාබොක්සිලික් අම්ල තියෙනවා. ඒ නිසා උදාහරණ ඕන තරම් අපිට තියෙනවා දෙහි, දොඩම්, මිදි, ඇපල්, මුදවපු කිරි, සියඹලා, අන්නාසි මේ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ හැම જાතියකම තියෙන්නේ මොකක් හරි කාබොක්සිලික් අම්ලයක්. හොඳයි දරුවනේ. ඊළඟට අපිට හම්බෙන අනිත් ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගය තමයි එස්ටර. එතකොට එස්ටරයක් වල ප්‍රතික්‍රියා හැදෙන විදිහ අපි ඉස්සරහට කතා කරනවා. ඒතර එස්ටරයක් කියලා කියන්නේ
R C දිත්ත බන්ධන O OH එකක් තියෙන එකක් එස්ටරයක් කියලා කියන්නේ. R C දිත්ත බන්ධන O OH. එතකොට COOH ක්‍රියාකාරී කාණ්ඩය සහිත කාබනික සංයෝග තමයි අපි එස්ටර් කියලා කියන්නේ. එතකොට එස්ටරත් අපිට වැදගත් වෙනවා ගොඩක්ම පළතුරු වල සුවඳක් ලබා දෙන්න නැත්නම් සුවඳට හේතු වෙන්නේ යම් කිසි එස්ටරයක්. මිදි වල සුවඳට, ඇපල් වල සුවඳ, අන්නාසි වල සුවඳ, පේර වල මේ සුවඳ ලබා ගන්නේ මේ සුවඳට හේතු වෙන්නේ යම් කිසි එස්ටරයක්. යම් කිසි එස්ටරයක්. එතකොට ඒක ස්වභාවිකයි. නමුත් ඒකට අපිට කෘත්‍රිමව හදලා අපිට අදාළ රස ලබා ගන්න පුළුවන්. රස ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා පේර ටොපි තියෙනවා, අඹ ටොපි තියෙනවා, අන්නාසි ටොපි තියෙනවා. ඉතින් මේ ටොපි වලට ඒ රස ඇවිල්ලා තියෙන්නේ අදාළ එස්ටරේ මගින්. එහෙම නැතුව පේර දාලා එහෙම නෙවෙයි. පේර දාලා එහෙම නෙවෙයි. ඒවා ඇවිල්ලා කෘත්‍රිමව නිෂ්පාදනය කරපු රසායනික සංයෝග. ඒ වගේ දේවල් ආහාර වශයෙන් ගන්නවා නම් සැලකිලිමත් වෙන්න ඕන. right. එහෙනම් අපි මේ කතා කරේ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග පිළිබඳ මූලික හැඳින්වීමක්, සරල හැඳින්වීමක්. මෙතනින් එහාට එහෙනම් අපි බලමු එක එක ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග වර්ගය වෙන වෙනම අධ්‍යයනය කරලා ඒ වගේ භෞතික ගුණ, රසායනික ප්‍රතික්‍රියා යාන්ත්‍රණ වගේ දේවල් කොහොමද වෙන්නේ කියන එක. හොඳයි දරුවනේ, එහෙනම් අපි පටන් ගමු. පළවෙනියෙන්ම අපිට තියෙන්නේ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගය යටතේ මධ්‍යසාර ගැන අධ්‍යයනය කරන්න. මධ්‍යසාරය නැත්නම් අපි කියනවා ඇල්කොහොල්. ඒතකොට අපි මුලින් කතා කරා මධ්‍යසාර කියලා කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩය තමයි OH කාණ්ඩයක්, හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් කියලා කියනවා. ඒතකොට හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් අඩංගු ඔක්සිජන් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් අඩංගු කාබනික සංයෝග තමයි අපි කියන්නේ මධ්‍යසාර. මධ්‍යසාර. එතකොට හයිඩ්‍රොක්සිල් කාණ්ඩය ගත්තම ඔන්න උදාහරණයක් බලමුකෝ. කාබන් පරමාණු දෙකක් තියෙන මධ්‍යසාරයක්. එතකොට අපි කිව්වා මේවා ඇල්කේන වල හයිඩ්‍රෝකාබන වලින් ව්‍යුත්පන්න වෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ C2CH3 හයිඩ්‍රජන් එක විස්ථාපනය වුණා, OH කාණ්ඩයක් ආදේශ වුණා. එහෙමනම් මධ්‍යසාරයක් බවට පරිවර්තනය වුණා. ඔන්න උදාහරණයක්. කාබන් එකක් තියෙන ඒවත් අපි කතා කරා. එතකොට මධ්‍යසාර ගත්තම OH කාණ්ඩ එකක් තියෙන්නත් පුළුවන්, එකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන්නත් පුළුවන්. OH කාණ්ඩ එකට වඩා එකක් තියෙන්නත් පුළුවන්, එකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන්නත් පුළුවන්. ඒ සියල්ලම මධ්‍යසාර තමයි. එතකොට අදාළ කාබනික සංයෝගයේ OH කාණ්ඩ එකක් තියෙනවා නම් අපි කියනවා මොනොහයිඩ්‍රික මධ්‍යසාර. මොනොහයිඩ්‍රික මධ්‍යසාර. එහෙම නැත්නම් කාබන් පරමාණු දෙකක් තියෙන්නත් පුළුවන්. කාබන් පරමාණු නෙවෙයි OH කාණ්ඩ දෙකක් තියෙන්න පුළුවන්. OH කාණ්ඩ දෙකක් තිබ්බොත් අපි කියනවා ඩයිහයිඩ්‍රික මධ්‍යසාර. ඩයිහයිඩ්‍රික මධ්‍යසාර උදාහරණය තමයි එතිලීන් ග්ලයිකෝල්. එතිලීන් ග්ලයිකෝල්. ඇල්කීන වල ප්‍රතික්‍රියා යටතේ ඕගොල්ලෝ මේක අධ්‍යයනය කරන්න ඇති. ඇල්කීන එකට ක්ෂාරීය මාධ්‍යයේදී පොටෑසියම් පර්මාංගනේට් එකතු කරොත් එහෙම අපිට ඩයිහයිඩ්‍රික මධ්‍යසාරයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි OH කාණ්ඩ තුනක් බැඳිච්ච කාබනික සංයෝග නැත්නම් මධ්‍යසාර පවතින්නත් පුළුවන්. OH කාණ්ඩ තුනක්. එහෙම වුණොත් අපි කියනවා ට්‍රයිහයිඩ්‍රික මධ්‍යසාර. ට්‍රයිහයිඩ්‍රික මධ්‍යසාර. උදාහරණ තමයි ග්ලිසරෝල්. ග්ලිසරෝල් සබන් නිෂ්පාදනයේ ප්‍රධාන මාතුරු ඵලය තමයි ග්ලිසරෝල්. රූපලාවන්‍ය කටයුතු වලදී බහුලව භාවිතා කරන එකක් මේ ග්ලිසරෝල් කියන එක. එහෙමනම් ඔන්න අපිට හම්බුණා OH කාණ්ඩ එකක් තියෙන්න පුළුවන්, දෙකක් තියෙන්න පුළුවන්, තුනක් තියෙන්න පුළුවන්. එතකොට එකක් තිබ්බනම් මොනොහයිඩ්‍රික, දෙකක් තිබ්බනම් ඩයිහයිඩ්‍රික, තුනක් තිබ්බනම් අපි කියනවා ට්‍රයිහයිඩ්‍රික මධ්‍යසාර. ට්‍රයිහයිඩ්‍රික මධ්‍යසාර. නමුත්
උසස් පෙළ විෂය නිර්දේශය යටතේ අපි අධ්‍යයනය කරන්නේ OH කාණ්ඩ එකක් තියෙන මොනෝහයිඩ්‍රික මධ්‍යසාර ගැන විතරයි. මොනෝහයිඩ්‍රික මධ්‍යසාර ගැන විතරයි. එකට වඩා වැඩි OH කාණ්ඩ සංඛ්‍යාවක් තියෙනවා නම් අපි පොදුවේ පොලිහයිඩ්‍රික මධ්‍යසාර කියලා කියනවා. පොලිහයිඩ්‍රික මධ්‍යසාර කියලා කියනවා. OH කාණ්ඩ එකට වඩා වැඩි නම් පොලිහයිඩ්‍රික මධ්‍යසාර. ඊළඟට ළමයි අපි කතා කරපු මේ මොනෝහයිඩ්‍රික මධ්‍යසාර OH කාණ්ඩ එකක් තියෙන මධ්‍යසාර ඇල්කීල් හේලයිඩ් වර්ගීකරණය කරපු විදිහට අපි ප්‍රධාන වර්ග තුනකට බෙදනවා. එකක් තමයි OH කාණ්ඩයේ බැඳිච්ච කාබන් මත පවතින හයිඩ්‍රජන් සංඛ්‍යාව අනුව තමයි මේ වර්ගීකරණය කරන්නේ. මොකද්ද? OH කාණ්ඩයේ බැඳිච්ච OH කාණ්ඩ එකක් තියෙන මධ්‍යසාර OH කාණ්ඩයේ බැඳිච්ච කාබන් පරමාණුවට අපි කියනවා කාබනිල් කාබන් පරමාණුව. මෙන්න මේ කාබනිල් කාබන් පරමාණුව මත තියෙන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව අනුව අපි වර්ගීකරණය කරනවා ප්‍රධාන වශයෙන් ප්‍රාථමික මධ්‍යසාර, ද්විතීක මධ්‍යසාර සහ තෘතීක මධ්‍යසාර වශයෙන්. ප්‍රයිමරි, සෙකන්ඩරි, ටර්ෂරි. එහෙම නැත්නම් ප්‍රාථමික මධ්‍යසාර, ද්විතීක මධ්‍යසාර සහ තෘතීක මධ්‍යසාර. එතකොට මේ තියෙන්නේ OH කාණ්ඩය. මේ OH කාණ්ඩයේ බැඳිච්ච කාබන් පරමාණුව මේකට තමයි අපි කියන්නේ කාබිනෝල් නැත්නම් කාබනිල් කාබන් පරමාණු. මේක මත හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා නම් එහෙනම් ඒකට අපි කියනවා ප්‍රාථමික මධ්‍යසාරයක්. ප්‍රාථමික මධ්‍යසාරයක්. කාබනිල් කාබන් පරමාණුව මත හයිඩ්‍රජන් පරමාණු එකක් තියෙනවා නම් ඒකට අපි කියනවා ද්විතීක මධ්‍යසාරයක්. ද්විතීක මධ්‍යසාරයක්. OH කාණ්ඩයේ බැඳිච්ච කාබන් නැත්නම් කාබනිල් කාබන් පරමාණුව මත එක හයිඩ්‍රජන් එකක්වත් නැත්නම් මේකට අපි කියනවා තෘතීක මධ්‍යසාර. තෘතීක මධ්‍යසාර. ඒතර මේක ඊටාම වැදගත් ළමයි. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ප්‍රාථමික මධ්‍යසාරයක් නම් අනිවාර්යෙන් මෙන්න මේ කොටස තියෙන්න ඕනේ. CH2OH එකක්. OH කාණ්ඩයේ බැඳිච්ච කාබන් පරමාණුව මත හයිඩ්‍රජන් දෙකයි. එහෙනම් මේක ඇවිල්ලා ප්‍රාථමික ද්විතීක මධ්‍යසාරයක් නම් හයිඩ්‍රජන් පරමාණු එකයි. එතකොට මේ පැත්තෙන් කාබන් එකක් බැඳෙන්න පුළුවන්, මේ පැත්තෙන් කාබන් එකක් බැඳෙන්න පුළුවන්. එතකොට ප්‍රාථමික මධ්‍යසාරයක් නම් අනිවාර්යෙන් කාබනිල් කාබන් පරමාණු මත තව කාබන් පරමාණු එකයි බැඳිලා තියෙන්න පුළුවන්. හරි? තව කාබන් පරමාණු එකයි. තෘතීක මධ්‍යසාරයක් නම් OH කාණ්ඩයට බැඳිච්ච හයිඩ්‍රජන් එකක්වත් නැහැ. එහෙනම් මේ තුන් දෙනාම බැඳෙන්න ඕන කාබන් පරමාණු තුනකට. තුර මේක ඊටාම වැදගත් අපිට ප්‍රශ්නවලදී එහෙම ප්‍රාථමික මධ්‍යසාරයක් ලැබෙනවා. ප්‍රාථමික මධ්‍යසාරයක් ලැබුණා. එහෙම කිව්වොත් එහෙම අනිවාර්යෙන් CH2OH එකක් තියෙන්න ඕන. හරි? ද්විතීක මධ්‍යසාරයක් නම් CHOH එකක් තිබිය යුතුයි. තෘතීක මධ්‍යසාරයක් නම් කාබන් මත හයිඩ්‍රජන් එකක්වත් තියෙන්න බෑ. හරි. එහෙමනම් දැන් ඔයගොල්ලන්ට මෙතනින් එහාට වැඩක් තියෙනවා. මම කියපු විදිහට මේ එක උදාහරණ තමන් ඉන්න ගමන් ලිලියා පාඩම් කරන්න. නිකම් පොත බලන පාඩම් කරනවා වගේ නෙවෙයි. ලියන ගමන් පාඩම් කරන්න. තෘතීක මධ්‍යසාර අපිට ගන්න පුළුවන්. දැන් මෙතෙන්ට අපිට පුළුවන් ඕනනම් CH3 කොටසක් එකතු කරන්න. මෙතෙන්ට අපි කාබන් එකක් නේ අවශ්‍ය වෙන්නේ. ඕනනම් ෆෙනිල් කාණ්ඩයක් එකතු කරන්න පුළුවන්. ඒතර මේකත් ඇවිල්ලා ද්විතීක මධ්‍යසාරයක්. මෙතන ගත්තම
මෙතෙන්ට අපි එකතු කරන්න පුළුවන් C OH එක තියෙන්න ඕනේ මේ පැත්තෙන් කාබන් 3ක්. මේකට දැම්ම ෆෙනිල් එකක්. මේ පැත්තට දැම්මා CH2 CH3 කාණ්ඩයක්. මේ පැත්තට තව එකක්. CH2 C CH3 H CH3 දැන් බලන්න මේක දිහා බලන්න. තුර අපි බලන්න මේක ප්‍රාථමිකද ද්විතීයිකද තෘතීයිකද කියලා හොයාගන්න. එhmenan අපි බලනවා OH කාණ්ඩයේ බැඳිච්ච කාබන් එක කොයිද මේ එන්න තියෙනවා. එහෙනම් මේක තමයි කාබනිල් කාබන්. දැන් අපි බලනවා මෙයාට බැඳිලා තියෙන කාණ්ඩ ගාන අණු. කාණ්ඩ මොනවාද වර්ග? හයිඩ්‍රජන් දෙකක් ඉන්න ප්‍රාථමික, හයිඩ්‍රජන් එකක් තිබ්බොත් ද්විතීයික, එකක් වත් නැත්නම් තෘතීයික. එහෙනම් මෙයාට මෙතන කාබන් එකකට බැඳිලා තියෙන්නේ. මේ පැත්තෙන් ගත්තත් කාබන් එකකට බැඳිලා තියෙන්නේ. මේ පැත්තෙන් ගත්තත් කාබන් එකකට බැඳිලා තියෙන්නේ. එහෙමනම් කාබනිල් කාබන් මත හයිඩ්‍රජන් එකක්වත් නැහැ. ඒ කියන්නේ මේක තෘතීයික මධ්‍යසාරයක්. ඒක නිසා මේ විදිහට එකිනෙකට වෙනස් ව්‍යුහ ඇඳ බලන්න. හරි. එහෙමනම් අපි හඳුනාගත්තා ප්‍රාථමික මොනොහයිඩ්‍රික මධ්‍යසාර වර්ගීකරණය කරන ප්‍රධාන ආකාර 3. අපිට මේක ඊටාම වැදගත් මෙතනත් සාරාංශයක් තියෙනවා. ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික. තුර මධ්‍යසාර බොහෝ විට සියල්ලම අවර්ණ ද්‍රව වශයෙන් තමයි තියෙන්නේ කාම රුෂ්ණත්වයේදී. මේ තියෙන්නේ එතිල් ඇල්කොහොල්. right. එහෙමනම් අපි මෙතනින් ඉස්සරහට යන් ළමයි අපි බලමු ඉස්සෙල්ලාම මධ්‍යසාරවල භෞතික ගුණ. තුර භෞතික ගුණ ගැන අපි විශේෂයෙන්ම කතා කරනකොට කාබනික සංයෝගවල භෞතික ගුණ කතා කරන ළමයි මතකයිනේ ඔයගොල්ලන්ට මොනවද? එකක් තමයි තාපාංකය. අනිත් එක තමයි ජල ද්‍රාව්‍යතාවය. පළවෙනි එක තමයි තාපාංකය, අනිත් එක තමයි ජල ද්‍රාව්‍යතාවය. එතකොට අපි දන්නවා තාපාංකය සඳහා බලපානවා ප්‍රධාන කරුණු දෙකක්. එකක් තමයි මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. අනිත් එක තමයි අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බල. අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බල. ඒතර අන්තර් අණුක ආකර්ෂණ වර්ගයේ අණුව තාපාංකයේ බොහෝ විට වෙනස් වෙනවා. එතකොට අපි එකිනෙකට වෙනස් ක්‍රියාකාරී කාණ්ඩ දෙකක නැත්නම් අපි හිතමු මධ්‍යසාරයි කාබොක්සිලික් අම්ලයි කියලා. ඒකට අපිට ගොඩක් වෙලාවට දෙන්නේ බොහෝ විට සාපේක්ෂ අණුක ස්කන්ධයේ සමාන දෙන්නෙක් දීලා තමයි අපිට තාපාංකයේ වැඩි කවුද අඩු කවුද කියන එක අපෙන් අහන්නේ. එතකොට අපි බලන්නේ පවතින අන්තර් අණුක ආකර්ෂණ බලය. ඒතර අන්තර් අණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි නම් තාපාංකයත් වැඩි. ඔන්න තාපාංකය අපි හොයාගන්න විදිය. අනික් කාරණේ තමයි ජල ද්‍රාව්‍යතාවය. ජල ද්‍රාව්‍යතාවය. ඒතර අපි දන්නවා ජලය කියලා කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක්. යම් කිසි දෙයක් ජලයේ දිය වෙනවා නම් මේ ජලය සමග හදා ගන්න ඕන හයිඩ්‍රජන් බන්ධන. නැත්නම් ජලය සමග ද්විතීයික අන්තර්ක්‍රියා ඇති කර ගන්න ඕන. එහෙම වුණොත් ජලයේ දිය වෙනවා. එහෙම අන්තර්ක්‍රියා ආකර්ෂණ නැත්නම් හයිඩ්‍රජන් බන්ධන ඇති කරගත්තේ නැත්නම් ජල ද්‍රාව්‍යතාවය අඩුයි. එහෙම නැත්නම් ජලයේ දිය වෙන්නෙම නැහැ. ඉතින් මෙන්න මේ කරුණු දෙක තමයි සම්පූර්ණ කාබනික රසායන විද්‍යාවේ තාපාංකය සහ ජල ද්‍රාව්‍ය සඳහා බලපාන කරුණු. ඒ ටික හරියට අවබෝධ කරගත්තම අපි නොදන්නා සංයෝගයක් ගැන වුණත් අපිට පුරෝකථනයක් කරන්න පුළුවන්. හරි. එහෙමනම් අපි බලමු මධ්‍යසාරවල තාපාංක සහ ජල ද්‍රාව්‍යතාවය කොහොමද කියන එක. අපි දන්නවා මධ්‍යසාර ගත්තම ඒගොල්ලන්ගේ තියෙනවා OH කාණ්ඩයක්. මේ OH කාණ්ඩය විද්‍යුත් ඍණතාවයේ ඔක්සිජන් වල ගොඩක්ම වැඩි. ඒක නිසා අනිවාර්යෙන් ද්‍රවීකරණයට ලක් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. එහෙනම් OH කාණ්ඩය ද්‍රවීයයි. ද්‍රවීයතාවය නිසා OH අන්ත තියෙන නිසා
අණු අතර පවතින්නේ මොනවාද? මෙන්න මේ විදිහට හයිඩ්‍රජන් බන්ධන හට ගන්නවා. හයිඩ්‍රජන් බන්ධන. අපි දන්නවා ද්විතීයික අන්තර්ක්‍රියා අතරින් වඩාත්ම ප්‍රබල වර්ගය වන්නේ මොකද්ද? හයිඩ්‍රජන් බන්ධන. එහෙනම් මධ්‍යසාර අණු එකිනෙක බැඳිලා තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන වලින්. එහෙමනම් අපිට මධ්‍යසාර අණු වාෂ්ප කරන්න නම් මේ හයිඩ්‍රජන් බන්ධන කඩන්න ඕන ද්‍රව කලාපයෙන් වාෂ්ප කලාපයට යවන්න. එහෙමනම් බන්ධනයේ ප්‍රබලතාවය වැඩි. එහෙනම් කඩන්න ලබා දෙන්න ඕන ශක්තිය වැඩි. ඒින්ද සාපේක්ෂව තාපාංක ද්‍රවාංක වැඩි. හරි? හයිඩ්‍රජන් බන්ධන වලින් බැඳිලා තියෙනවා. ඒත් ඔයගලන්ට අනිකුත් කාබනික සංයෝගات එක්ක මේ සංසන්දනයක් අපි පොඩ්ඩක් කතා කරලා බලමු. ඒත් අපි කිව්වා ආසන්න වශයෙන් සාපේක්ෂ අණුස්කන්ධයේ සමාන සංයෝග ගැන තමයි අපි සලකන්නේ. ඒත් පළවෙනි එක තියෙනවා එතනෝල් කාබන් පරමාණු දෙකක් තියෙන මධ්‍යසාරය සාපේක්ෂ අණුස්කන්ධය 46යි ඊතරයක් 46යි ඇල්කේනයක් 44යි. එතකොට මධ්‍යසාර අණු අතර තියෙන්නේ එතනෝල් මෙතන තියෙන්නේ අණු අතර තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. ඊතර අණු අතර තියෙන්නේ මේක නිර්ද්‍රවීයයි ගොඩක් වෙලාට තියෙන්න ඕනේ අපකිරණ බල. මොනවාද? ඇල්කේන ගත්තම ඇල්කේන අණු අතර තියෙන ලන්ඩන් අපකිරණ බල. එhmenan මේ දෙගොල්ලන්ගේ තියෙන අන්තරණුක ආකර්ෂණ බල වලට වඩා හයිඩ්‍රජන් බන්ධන වල බන්ධන ශක්තිය ඊටාම වැඩි. ඒක නිසා මේගොල්ලන්ට සාපේක්ෂව එතනෝල් වල තාපාංකය ඊටාම විශාලයි. බලන්න. ඊතර වල ඩයිමෙතිල් ඊතර ගත්තාම ඍණ 25යි. එතනෝල් වල 78යි. ඒතර ඍණ 25 ඉඳලා 78 දක්වා ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 100ක විතර වෙනසක් තියෙනවා. ඍණ 25 ඉඳලා බිඳුවට 25යි. බිඳුව වෙන 78ට 78යි 25යි 100ට වඩා වැඩි. ප්‍රොපේන් ගත්තම 42යි ඍණ 42යි. එහෙමනම් ඍණ 42යි මෙතන 78යි 80යි කියලා ගත්තොත් 8යි 4යි 12යි සෙල්සියස් අංශක 120ක විතර වෙනසක් තියෙනවා. අපි ওই විදිහට තමයි සංසන්දනය කරන්නේ. ඒතර මේ ටික අධ්‍යයනය කරපුවාම ඔයගොල්ලන්ට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ කාරණා ඊටාම වැදගත් වෙනවා. අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලයි තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. ඒක නිසා ඒ හා සමාන අපි අර කතා කරපු ඊතරයක් වෙන්න පුළුවන් ඇල්කේනයක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තාපාංක වලට වඩා ඊටාම ඉහළයි. ඊට පස්සේ ඇල්කොහොල සදෘශ ශ්‍රේණිය ගත්තම කාබන් 1ක් 2ක් 3ක් 4ක් ආදී වශයෙන් ගත්තම සදෘශ ශ්‍රේණිය පහළට යනකොට මොකද වෙන්නේ? සාපේක්ෂ අණුස්කන්ධය වැඩි වෙනවා. ඉතින් සාපේක්ෂ අණුස්කන්ධය වැඩි නම් තාපාංකය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. තාපාංකය වැඩි වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඊළඟට බලමු අපි ඇල්කොහොල වල ජල ද්‍රාව්‍යතාවය. එතකොට ඇල්කොහොල අපි කිව්වා ද්‍රවීය අණුවක්. OH කාණ්ඩයේ ද්‍රවීකරණය වෙලා තියෙන්නේ. ජල අණුත් ද්‍රවීයයි. එහෙනම් ද්‍රවීය ජල අණු සමග ඇල්කොහොල් වලට පුළුවන් හයිඩ්‍රජන් බන්ධන හදාගන්න. මෙන්න මේ හේතුව නිසා පොදුවේ අපි ගමු ROH මේක ද්‍රවීකරණය වෙලා තියෙනවා ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. මෙන්න තියෙනවා ජල අණුවක්. මෙයා ද්‍රවීකරණය වෙලා තියෙනවා ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන ඩෙල්ටා ධන. දැන් මොකද වෙන්නේ? මේන්න මේ දෙන්න අතර ඇති වෙනවා අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන. එහෙමනම් ජල අණු එතනවල මධ්‍යසාර අණු සමග හයිඩ්‍රජන් බන්ධන හදා ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මධ්‍යසාර හොඳට ජලයේ දිය වෙනවා. මධ්‍යසාර හොඳට ජලයේ දිය වෙනවා. නමුත් අපි දන්නවා ඇල්කොහොල් සදෘශ ශ්‍රේණියේ පහළට යනකොට කාබන් පරමාණු 1යි නම් CH3OH 2යි නම් C2H5OH 3යි නම් CH3 CH2 CH2OH
මේ විදිහට කාබන් ගාන වැඩි වීගෙන යනකොට අපි දන්නවා කාබන් හයිඩ්‍රජන් විද්‍යුත් වෙනතා වෙනස අඩුයි. ඒක නිසා නිර්ද්‍රවීයයි. එතකොට අපි දන්නවා මෙන්න මේකට අපි කියනවා නිර්ද්‍රවීය වලිගේ. එතකොට මෙන්න මේ කොටස හයිඩ්‍රෝකාබන් කොටස වැඩි වෙනවා. කාබන් පරමාණු ගාන වැඩි වෙන්න. මේගොල්ලෝ ජල ද්‍රාව්‍යතාවය අඩුයි. මේකට අපි කියනවා ජල බීතික වලිගේ. එහෙම අනුව කාණ්ඩයේ පල්ලෙහාට යනකොට කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි වෙනකොට මධ්‍යසාරවල ක්‍රමක්‍රමයෙන් ජල ද්‍රාව්‍යතාවය අඩු වීගෙන යනවා. ජල ද්‍රාව්‍යතාවය අඩු වීගෙන යනවා. ඒතර මේ අපි උදාහරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් කාබන් පරමාණු 1ක් 2ක් 3ක් තියෙන මධ්‍යසාර. කාබන් 1ක් 2ක් 3ක් තියෙන මධ්‍යසාර අපරිමිතව ජලයේ දිය වෙනවා. අපරිමිතව ජලයේ දිය වෙනවා. මෙතනෝල් අපරිමිතයි. එතනෝල් අපරිමිතයි. ප්‍රොපනෝල් අපරිමිතයි. ඉතින් මේ නිසා තමයි අපි විශේෂයෙන්ම මධ්‍යසාර කර්මාන්තයේදී මධ්‍යසාර නිස්සාරණය කරගන්නේ ස්ප්‍රිට් එක වශයෙන්. ස්ප්‍රිට් එක කියලා කියන්නේ 100%ක් එතනෝල්. 100% නෙවෙයි 95.0 ගාණක් එන්නේ. ඉතින් මේක ඕන විදිහට ජලය සමග මිශ්‍ර කරලා තමයි අපි මධ්‍යසාර ද්‍රාවණය හදාගන්නේ. එහෙමනම් මේක ජලයේ හොඳට දිය වෙනවා 100%ක්. නමුත් ඔයගලන්ට පේනවා ඇති කාබන් පරමාණු ගාන වැඩි වෙන්න ජල බීතික කොටස වැඩි වෙනවා. වැඩි වෙනකොට ජල ද්‍රාවිතාවය අඩු වෙනවා. මේ තියෙන්නේ ජල ද්‍රාවිතාවේ තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 100ක් තුල දිය වෙන ග්‍රෑම් ගාන වශයෙන් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. Right. ඊළඟට අපි අවධානය යොමු කරමු ඇල්කොහොල වල රසායනික ප්‍රතික්‍රියා. ඇල්කොහොල වල රසායනික ප්‍රතික්‍රියා. ඒතර ඇල්කොහොල වල රසායනික ප්‍රතික්‍රියා ගත්තම අපිට ප්‍රධාන මාතෘකා කීපයක් යටතේ අධ්‍යයනය කරන්න පුළුවන්. එකක් තමයි OH බන්ධනයේ බිඳීම ආශ්‍රිත ප්‍රතික්‍රියා. OH බන්ධනයේ බිඳීම ආශ්‍රිත ප්‍රතික්‍රියා. ඒතර OH බන්ධනයේ OH බන්ධනයේ බිඳුනොත් මාධ්‍යයට පිට වෙන්නේ H ධන. H ධන තුන මාධ්‍ය අපි දන්නවා මාධ්‍යයට H ධන පිට වෙනවා නම් මාධ්‍යයට H ධන ලබා දෙනවා නම් ඒවා ආම්ලිකයි. ඒ නිසා මේවට අපි ආම්ලිකතාවයේ ප්‍රතික්‍රියා කියලාත් කියනවා. අනිත් වර්ගයේ තමයි CO බන්ධනයේ බිඳිනවා. CO බන්ධනයේ බිඳුනොත් එහෙම මාධ්‍යයට පිට වෙන්නේ OH ඍණ. OH ඍණ. තුන්වෙනි එක තමයි ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක්. අපි මූලික ප්‍රතික්‍රියා වර්ග ගැන ඔයගොල්ලෝ කතා කරලා තියෙනවා දැනට. එහෙමනම් ඉවත් වීමක් කියලා කියන්නේ යාබද කාබන් පරමාණු දෙකක තියෙන කාණ්ඩ දෙකක් සරල සංයෝගයක් සරල අණුවක් වශයෙන් ඉවත් වෙලා යනවා. විශේෂයෙන්ම එක්ක ජල අණුවක් එහෙම නැත්නම් HX එකක් වශයෙන් තමයි ඉවත් වෙලා යන්නේ. එහෙනම් මධ්‍යසාරවල H1යි OH1යි ජල අණුවක් වශයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා ඉවත් වීමේ ප්‍රතික්‍රියා. අනික් කාරණේ තමයි ඇල්කොහොල ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඒතර කාබනික සංයෝග ගත්තම ළමයි උපරිම ඔක්සිකරණ තත්ත්වය පෙන්눔 කරන්නේ කාබොක්සිලික් අම්ලවල. උපරිම ඔක්සිකරණ තත්ත්වය. ඊළඟට අපිට හම්බ වෙනවා ඇල්ඩිහයිඩ් කීටෝන ඊට අඩු ඔක්සිකරණ තත්ත්වයේ තියෙන තමයි මධ්‍යසාරය. එහෙමනම් මධ්‍යසාරයකට ඉහළ ඔක්සිකරණ තත්ත්වයකට යන්න පුළුවන්. එක්ක ඇල්ඩිහයිඩ් එකට එහෙම නැත්නම් කීටෝ මේ කාබොක්සිලික් අම්ලයක් දක්වා යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ප්‍රතික්‍රියා වර්ග 4 අපි වෙන වෙනම අධ්‍යයනය කරමු. මුලින්ම බලමු OH බන්ධනයේ බිඳීම ආශ්‍රිත ප්‍රතික්‍රියා. OH බන්ධනය. එතකොට සෝඩියම් හරි විශේෂයෙන්ම සක්‍රීය ලෝහයක් පොටෑසියම් හරි ලෝහත් එක්ක මධ්‍යසාර මේ OH බන්ධනය කැඩිලා H ධන දෙකක් එකතු වෙලා හයිඩ්‍රජන් වායුව වශයෙන් පිට වෙලා යනවා.
ඒතර මෙතන ඉතුරු වෙනවා මොකද්ද? RO ඍණ RO ඍණ. එන්නේ ධනත් එක්ක එකතු වෙලා මෙන්න මේකට හැදෙනවා. මේකට අපි කියනවා සෝඩියම් ඇල්කොක්සයිඩ්. සෝඩියම් ඇල්කොක්සයිඩ් මේ හැදෙන ඇනායනයට අපි කියනවා ඇල්කොක්සයිඩ් අයනය. RO ඍණ කියලා කියන්නේ ඇල්කොක්සයිඩ් අයනය. එතකොට වියලි සෝඩියම් කෑල්ලකට හරි සෝඩියම් කොටසකට හරි පොටෑසියම් කොටසකට හරි අපි මධ්‍යසාරයක් දැම්මොත් එහෙම වායු බුබුලු පිට වෙනවා. ඒ පිට වෙන්නේ හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායුව. ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් එහෙම ඇල්කොහොල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා නොකරන තරම් ප්‍රතික්‍රියාවක් නොකරයි කියලා ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ කියන එක තමයි අපි කියන්නේ. හරි පැහැදිලි ප්‍රතික්‍රියාවක් නැහැ. එහෙමනම් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? දැන් අපි දන්නවා සෝඩියම් එක්ක යම් කිසි කෙනෙක් හයිඩ්‍රජන් පිට කරනවා නම් ඒක අම්ලයක්. එහෙනම් මෙතනදී සෝඩියම් සමග මධ්‍යසාර හයිඩ්‍රජන් වායුව පිට කරලා තියෙනවා. එහෙමනම් මධ්‍යසාර ආම්ලිකයි. මධ්‍යසාර ආම්ලිකයි SPD ගොනු වල මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියා ගැන මතක් කරලා බලන්න. එතකොට එනම් මධ්‍යසාර ආම්ලිකයි. එතකොට අපි ආම්ලිකතාවයේ කාබනික රසායනයේ සංයෝගවල අපි ආම්ලිකතාවය හඳුනාගන්නේ මේ විදිහට සෝඩියම් සමග හයිඩ්‍රජන් පිට කරනවාද කියලා බලනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ලවණය හදනවාද කියලා අපි ප්‍රතික්‍රියාව සිදු කරලා බලනවා. ඊළඟට සෝඩියම් කාබනේට් හෝ සෝඩියම් බයිකාබනේට් සමග කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවාද කියලා අපි ප්‍රතික්‍රියා කරලා බලනවා. ඉතින් මෙන්න මේ පරීක්ෂණ තුනෙන් තමයි අපි කාබනික සංයෝගවල ආම්ලිකතාවය හඳුනාගන්නේ සහ ආම්ලිකතා සංසන්දනය කරන්නේ. සංසන්දනය කරන්නේ. එතකොට මෙතනදී මධ්‍යසාර ප්‍රතික්‍රියා කරන්නේ ලෝහ සෝඩියම් සමග විතරයි. ඒක නිසා අපි කියනවා මධ්‍යසාර ජලය තරම් ආම්ලික නැහැ. එහෙනම් ජලයට වඩා ආම්ලිකතාවය අඩුයි. හැබැයි සුළු වශයෙන් ආම්ලිකයි. සුළු වශයෙන් ආම්ලිකයි. හරි අපි කිව්වා එහෙමනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක මධ්‍යසාර ප්‍රතික්‍රියාවක් නොකරන තරම් ඒක නිසා මධ්‍යසාරවල ආම්ලිකතාවය ජලයට වඩා අඩුයි. ඊළඟට OH කාණ්ඩය බිඳීම ආශ්‍රිත ප්‍රතික්‍රියාව තමයි කාබොක්සිලික් අම්ල සමග සාන්ද්‍ර සල්ෆියුරික් උත්ප්‍රේරකය වශයෙන් ඇති විට එස්ටරීකරණ ප්‍රතික්‍රියාව. එස්ටරීකරණ ප්‍රතික්‍රියාව. එතකොට එස්ටරීකරණය වෙනකොට ජලාණුවක් ඉවත් වෙනවා. ජලාණුවක් ඉවත් වෙනකොට ඉවත් වෙන්නේ මධ්‍යසාරයෙන් අපි හිතමු ROH කාබොක්සිලික් අම්ලය මේ පැත්තට අඳින්නම් මම මෙන්න දිනවා කාබොක්සිලික් අම්ලය. එතකොට මෙන්න මේ විදිහට තමයි ජලාණුව ඉවත් වෙන්නේ. එතකොට මධ්‍යසාරයේ OH බන්ධනයේ බිඳිලා H ධන තමයි පිටවීම සිද්ධ වෙන්නේ. එහෙනම් තුර අපිට හම්බෙන ප්‍රතික්‍රියා දෙකයි තියෙන්නේ. OH කාණ්ඩයේ බිඳීම ආශ්‍රිත ප්‍රතික්‍රියා මේකට අපි කියනවා මාධ්‍යයට H ධන පිට කරන නිසා ආම්ලිකතාවයේ ප්‍රතික්‍රියා කියලාත් කියනවා. එකක් තමයි ලෝහ සෝඩියම් පොටෑසියම් සමග හයිඩ්‍රජන් පිට කරන එක. අනිත් එක තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගැන අපි කතා කරන්නේ නැහැ ප්‍රතික්‍රියාව. සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ උත්ප්‍රේරකය වශයෙන් ඇති විට කාබොක්සිලික් අම්ල සමග එස්ටර හදන එක. දෙවෙනි ප්‍රතික්‍රියා වර්ගය අපි ගත්තොත් ඒවා තමයි OH බන්ධනයේ බිඳීම ආශ්‍රිත ප්‍රතික්‍රියා. OH බන්ධනයේ බිඳීම. OH බන්ධනයේ බිඳුනොත් ළමයි ROH තුර මෙතන කැඩෙන්නේ CO බන්ධනයේ තමයි බිඳෙන්නේ. CO බන්ධනයේ බිඳුනොත් මෙතන තියෙන C එකක් නේ. මෙතනින් බිඳුනොත් මෙයා ඉවත් වෙනවා OH ඍණ වශයෙන්. OH ඍණ.
OH ඍණ වශයෙන් ඉවත් වුණොත් මෙතන කාබන් ඉලෙක්ට්‍රෝන ඌණයි. එහෙම නැත්නම් ධන ආරෝපිතයි. එහෙම නම් මෙන්න මෙතෙන්ද පහර දෙනවා. න්‍යෂ්ටි වලට කැමති කට්ටිය. න්‍යෂ්ටි වලට කැමති ප්‍රභේද වලට අපි කියන්නේ මොනවා කියලාද? නියුක්ලියෝෆයිල්. එහෙම නැත්නම් අපි කියනවා න්‍යෂ්ටිකාමී ප්‍රතිකාරක. න්‍යෂ්ටිකාමී ප්‍රතිකාරක. එහෙම නැත්නම් නියුක්ලියෝෆයිල්. ඒක නිසා මේගොල්ලන්ගේ තව ප්‍රතික්‍රියා වර්ගයක් තමයි CO බන්ධනයේ බිඳුනොත් එහෙම නියුක්ලියෝෆිලික ආදේශ. නියුක්ලියෝෆිලිකයක් එන්නේ OH කාණ්ඩයේ වෙනුවට කෙනෙක් බැඳුනොත් අපි කියනවා ආදේශයක්. එහෙනම් නියුක්ලියෝෆිලික ආදේශ. එහෙනම් මෙතෙන් දෙනවා නියුක්ලියෝෆයිලයක්. නියුක්ලියෝෆයිලයක් කියලා කියන්නේ කාබන්ට ඉලෙක්ට්‍රෝන යුගලයක් උණයි. ඒ යුගලයේ ගේන්න පුළුවන් ප්‍රභේදයකට අපි කියනවා නියුක්ලියෝෆයිලයක්. එහෙමනම් මෙන්න ඊළඟ ප්‍රතික්‍රියා වර්ගය OCO බන්ධනයේ බිඳුනොත් සිදුවෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. තුර පළවෙනි එක තමයි හයිඩ්‍රජන් හේලයිඩ්. හයිඩ්‍රජන් හේලයිඩ් සමග හයිඩ්‍රජන් හේලයිඩ් කියලා කියපුවාම එක්කෝ HBr එහෙම නැත්නම් HI සමග මෙතන සිදුවෙන ප්‍රතික්‍රියාව මම ඔයගලන්ට ලියලා පෙන්නන්නම්. ඔක්සිජන් මත එකසර යුගලයක් තියෙනවා. මෙන්න තියෙනවා HBr අණුව. උතර කැඩෙන්න ඕන මොකද්ද? CO බන්ධනය. CO බන්ධනය කැඩෙනකොට මුලින්ම වෙන්නේ මෙන්න මේ එකසර යුගලය මේ හයිඩ්‍රජන්ට ප්‍රදානය කරනවා. හයිඩ්‍රජන්ට ප්‍රදානය කරනවා. ඉතින් මේ යාන්ත්‍රණයකදී ළමයි ඊටාම වැදගත් ඊතලයක් පටන් ගන්න තැන සහ අවසාන වෙන තැන. ගොඩක් වෙලාවට ඊතලයක් පටන් ගන්නේ ඍණ ආරෝපිත ප්‍රභේදයකින් හරි එකසර යුගලයක් තියෙන ස්ථානයකින්. එතකොට මොකද වෙන්නේ? මේ බන්ධනය මේ පැත්තට කැඩුණා. උඩ අපිට ලැබෙනවා R O මෙන්න තිබ්බ H එක මෙන්න අර බැඳිච්ච H එක එකසර යුගලේ ප්‍රදානය කරපු නිසා ධන Br ඍණ Br ඍණ. ඊළඟ පියවරේදී වෙන්නේ මේ Br ඍණ මේ කාබන්ට ප්‍රදානය කරනකොට මේ බන්ධනය කැඩෙනවා මෙහෙට. මොකද කැඩෙන්න ඕන CO බන්ධනය. එතකොට අපිට ලැබෙනවා R Br ධන මෙතන ලැබුණා ඔක්සිජන් එකයි හයිඩ්‍රජන් දෙකයි H2O. එහෙමනම් මෙතනදී ජලයට අපි කියනවා හැර යාමේ නැත්නම් අපගාමී කාණ්ඩය. අපගාමී කාණ්ඩය නියුක්ලියෝෆයිලේ තමයි Br ඍණ. නියුක්ලියෝෆයිලේ තමයි Br ඍණ. එහෙනම් න්‍යෂ්ටිකාමීය එහෙම නැත්නම් අපි කියනවා නියුක්ලියෝෆයිලේ තමයි Br ඍණ. ඔය විදිහටම ප්‍රතික්‍රියා කරනවා HI වලත්. HI සමගත් ඔය විදිහටම ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒකට අපි තනි පියවරකින් ප්‍රතික්‍රියාව අපිට ලියන්න කිව්වොත් එහෙම අපි මෙන්න මේ විදිහට ලියපුවාම හරි. අපි හිතමු CH3OH ධන HBr යාන්ත්‍රණය ඇහුවොත් විතරයි අපි යාන්ත්‍රණය අර විදිහට ලියන්නේ. එහෙම නැත්නම් OH එක ඉවත් වුණා Br එක ආවා CH3Br ධන ජලය. ඕන විදිහට. එහෙනම් ඇල්කිල් බ්‍රෝමයිඩේ බවට අපිට පත් කරගන්න පුළුවන්. ඊළඟට මේක විශේෂත්වයක් තියෙනවා ළමයි. මේ ඇල්කොහොල දැන් හයිඩ්‍රජන් හේලයිඩයක් නේ HCl කියන්නේ. එතකොට HCl HBr සහ HI වගේ නෙවෙයි මේ HCl සමග මධ්‍යසාර ප්‍රතික්‍රියා කරන්න නම් තියෙන්න ඕනි ලුයිස් අම්ලයක්. ඔයගොල්ලෝ ලුයිස් අම්ල ගැන දන්නවා.
ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ අසම්පූර්ණ සංයෝග ඇලුමිනියම් ක්ලෝරයිඩ්, සිංක් ක්ලෝරයිඩ් වගේ දේවල් ලුයිස් අම්ල BF3, BCl3 වගේ සංයෝග ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ අසම්පූර්ණව. එහෙනම් මෙතනදී මේ වගේ ලුයිස් අම්ලයක් තියෙනවා නම් විතරයි HCl සමග ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. HCl සමග ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොටත් කලින් වාගේම මධ්‍යසාරය OH කාණ්ඩයේ ඉවත් වුණා ජල අණුවක් වශයෙන් Cl එක බැඳුණා RCl ලැබෙන්නේ. ඒකට අපි කියනවා ඇල්කීල් ක්ලෝරයිඩ්. මෙතන විශේෂත්වයක් තියෙනවා ඇල්කීල් ක්ලෝරයිඩ් ජල ද්‍රාවිතාවය අඩුයි. අවක්ෂේපයක් පැහැදිලි අවක්ෂේපයක් වෙන්නෙත් නැහැ. පූර්ණ වශයෙන් ජලයේ දිය වෙන්නෙත් නැහැ. අන්න ඒ වගේ එකට අපි කියනවා ආවිලතාවයක්. ආවිලතාවයක්. එහෙමනම් ජලයේ සම්පූර්ණයෙන් දිය වෙන්නේ නැති හින්දා ආවිලතාවයක් ඇති වෙනවා. මෙන්න මේ ආවිලතාවයේ ඇතිවීමට ගතවන කාලය අනුව අපිට පුළුවන් ප්‍රාථමික, ද්විතීක, තෘතීක මධ්‍යසාර වර්ග තුන එකිනෙක වෙන් කර හඳුනා ගන්නට. එකිනෙක වෙන් කර හඳුනා ගන්න. මෙන්න මේ ප්‍රතිකාරකයට අපි කියනවා ලූකස් ප්‍රතිකාරකය. ලූකස් ප්‍රතිකාරකය. එතකොට අපි ප්‍රතික්‍රියා ලියනකොට අපි හිතමුකෝ CH3 CH2OH මේ විදිහට ලියන්න පුළුවන් නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් HCl. එහෙම නැත්නම් මේ ප්‍රතිකාරකට අපි කියනවා ලූකස් ප්‍රතිකාරකය. ලූකස් ප්‍රතිකාරකය කියලා ලියලා තිබ්බත් අපි නියමිත ලකුණු ප්‍රදානය කරනවා. අර විදිහට ලියන්න පුළුවන් නම් හොඳයි. නමුත් ලූකස් ප්‍රතිකාරකය කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕන. ඒතර මෙතෙන් ලැබෙන්නේ මොකද්ද? CH3 මේ OH කොටස ඉවත් වුණා. Cl එකක් බැඳුණා. එහෙනම් CH3 CH2Cl. ඉවත් වෙන්නේ ජලය. මේ විදිහට ප්‍රතික්‍රියාව අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒතර අපි කියවා මේ ඇති වෙන ඇල්කීල් හේලයිඩය ජලයේ ද්‍රාව්‍ය වෙන ප්‍රමාණය අඩුයි. පැහැදිලි අවක්ෂේපයකුත් නෙමෙයි. ඒක නිසා ආවිලතාවයක් ඇති වෙනවා. ආවිලතාවය ඇති වෙන්න ගතවන කාලය අනුව මධ්‍යසාර වර්ග තුන වෙන් කරගන්න පුළුවන්. ඒතර එතනදී මතක තියාගන්න තියෙන්නේ තෘතීක මධ්‍යසාර වල ඒගොල්ලෝ ෂණික ආවිලතාවයක් ඇති වෙනවා. ෂණිකවම ආවිලතාවයක් ඇති වෙනවා තෘතීක මධ්‍යසාර. ටික වේලාවක් ගත වෙනවා ද්විතීක මධ්‍යසාර වලට. බොහෝ වේලාවක් ගත වෙනවා හෝ ආවිලතාවයක් ඇති නොවෙනවා කියලා කිව්වොත් ඒ ප්‍රාථමික මධ්‍යසාර. එවනම් මම ආපහු සැරයක් කියන්නම්. ෂණික ආවිලතාවයක් ඇති වෙනවා තෘතීක මධ්‍යසාරවල. ටික වේලාවකින් ආවිලතාවයක් ඇති වෙනවා ද්විතීක මධ්‍යසාරවල. ආවිලතාවයක් ඇති වෙන්නේ නැහැ. හරි බොහෝ වේලාවක් ගත වෙනවා කියලා කිව්වොත් ඒක ඇවිල්ලා ප්‍රාථමික මධ්‍යසාරයක්. ප්‍රාථමික මධ්‍යසාරයක්. තෘතීක මධ්‍යසාර ගත්තම ෂණික ආවිලතාවයක් ඇති වෙන්නේ. ඒකට හේතුව තමයි තෘතීක මධ්‍යසාර වලින් ඕගොල්ලන්ට ඇල්කීල් හේලයිඩ් ගැන කතා කරනකොට පැහැදිලි වෙන්න ඇති. ඒගොල්ලන්ගෙන් ලැබෙන තෘතීක කාබෝ කැටායනය. තෘතීක කාබෝ කැටායන. ඒකට ප්‍රතික්‍රියාව පියවර දෙකක් ඔස්සේ යන්නේ. SN2 මතක ඇති. මුලින්ම කාබෝ කැටායනය ඇති වෙලා දෙවෙනියට තමයි නියුක්ලියෝෆිලික නියුක්ලියෝෆයිලේ පහර දෙන්නේ. ඉතින් මෙන්න මේ ස්ථායි කාබෝ කැටායනයක් හදන නිසා එයාගේ මොකද්ද වෙන්නේ? ෂණික ආවිලතාවයක් ඇති වෙනවා. එහෙමනම් ඔන්න මතක තියාගන්න අපිට මෙතන විශේෂත්වයක් ආවා. ප්‍රාථමික, ද්විතීක, තෘතීක මධ්‍යසාර වෙන් කර හඳුනා ගන්න පුළුවන් ලූකස් ප්‍රතිකාරකයෙන්. ෂණික ආවිලතාවයක් නම් තෘතීක මධ්‍යසාරයක්. ටික වේලාවක් ගත වෙනවා කියලා කිව්වොත් ද්විතීක මධ්‍යසාරයක්. බොහෝ වේලාවක් ගත වෙනවා හෝ ආවිලතාවයක් ඇති වෙන්නේ නැහැ කියලා කිව්වොත් ප්‍රාථමික මධ්‍යසාරයක්. හොඳයි. ඊළඟට තවත් අපි නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් බලමු. PCl3 හෝ PBr3 සමග. ඒතර මෙතනදී මධ්‍යසාර OH කාණ්ඩය ඉවත් වෙලා Cl එකක් ආදේශ වෙන තුර නියුක්ලියෝෆයිලේ තමයි Cl ඍණ. ඒතර අපිට ලැබෙනවා ඇල්කීල් ක්ලෝරයිඩ්. PBr3 සමග ප්‍රතික්‍රියා කරොත් ඇල්කීල් බ්‍රෝමයිඩ් අපිට ලබා ගන්න පුළුවන්.
අතුරුඵලයේ මෙන්න මේක ඒක ගැන අපි ඉච්චර අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔය විදිහටම PCl5 සමගත් ප්‍රතික්‍රියා කරලා ඇල්කීල් ක්ලෝරයිඩ් අපිට ලබා ගන්න පුළුවන්. ඇල්කීල් ක්ලෝරයිඩ්. තුර PCl3 වලනොත් ඇල්කීල් ක්ලෝරයිඩය, PCl5 වලනොත් ඇල්කීල් ක්ලෝරයිඩය. හැබැයි අතුරුඵලයේ විතරයි පොඩි වෙනසක් වෙන්නේ. අතුරුඵලයේ විතරයි වෙනසක්. ඊට අමතරව මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් තව ප්‍රතිකාරයක් තියෙනවා SOCl2 කියලා. SOCl2. මේක මගිනුත් අපිට ඇල්කීල් ක්ලෝරයිඩ් ලබා ගන්න පුළුවන්. විෂය නිර්දේශය අඩංගු කරලා නැහැ. නමුත් ඕගොල්ලෝ ප්‍රතිකාරකයේ භාවිතා කරලා පරිවර්තනයක් සිදු කරලා තිබුණොත් නිවැරදි පිළිතුරක් හැටියට බාර ගන්නවා. ඒකට අවසාන වශයෙන් මේ ප්‍රතික්‍රියාවලත් මම දැන් මුලින් මතක් කරා විදිහට නියුක්ලියෝෆයිලය හේලයිඩ් අයනය ප්‍රතික්‍රියා වර්ගයේ තමයි නියුක්ලියෝෆිලික ආදේශ. නියුක්ලියෝෆිලික ආදේශ. ඒ අපි කතා කරේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. ඒකට මතක තියාගන්න තියෙන තුනක් HBr සහ HI සමග HCl සමග විශේෂයි ලුයිස් අම්ලයක් ඇති විට විතරයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ප්‍රතිකාරකයේ ලූකස් ප්‍රතිකාරකය මධ්‍යසාර වර්ග තුන හඳුනා ගන්න පුළුවන්. ඊළඟට PCl3 හෝ PBr3 සමග අනිත් එක තමයි PCl5 සමග. හරි ඊළඟ ප්‍රතික්‍රියා වර්ගයට යම් ළමයි එහෙනම් අපි ඉවත් වීමේ ප්‍රතික්‍රියා. ඉවත් වීමේ ප්‍රතික්‍රියා. අපි කිව්වා ළඟ යාබද කාබන් පරමාණු දෙකක් අතර දෙකක සරල අණුවක් ඉවත් වෙන්න පුළුවන් විදිහට කොටස් අඩංගු වෙනවා නම් මේ විදිහට සරල අණුවක් වශයෙන් ඉවත් වෙන්න පුළුවන් එක්ක ජල අණුවක් එක්ක HX එකක්. ඒ කියන්නේ ඇල්කීල් හේලයිඩයක්. එහෙමනම් මධ්‍යසාරවල OH එකට යාබද කාබන් මත හයිඩ්‍රජන් තියෙනවා නම් මේ දෙන්න අපිට ජල අණුවක් වශයෙන් ඉවත් කරන්න පුළුවන්. ජල අණුවක් ඉවත් කරනවා නම් අපි ඒකට කියනවා මොකක්ද? විජලනයක්. එහෙමනම් ප්‍රතිකාරක වශයෙන් සාන්ද්‍ර සල්ෆියුරික් එකතු කරලා රත් කරොත් හරි නිර්ජලීය ඇලුමිනා කියලා කියන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ්. නිර්ජලීය ඇලුමිනියම් ඔක්සයිඩ් එකතු කරලා රත් කරොත් මෙතන H1යි OH එකයි ඉවත් වෙලා මේ කාබන් එකට බන්ධනයක් අඩුයි මේ කාබන් එකට බන්ධනයක් අඩුයි මේ දෙන්න අතර ද්විත්ව බන්ධනයක් හටගෙන විජලනයක් සිද්ධ වෙනවා. එහෙමනම් අපිට ඇල්කීන විජලණයෙන් මධ්‍යසාර විජලණයෙන් ඇල්කීන ලබා ගන්න පුළුවන්. ඇල්කීන ලබා ගන්න පුළුවන්. එහෙනම් මේකට අපි කියනවා ඉවත් වීමේ ප්‍රතික්‍රියා. අපි අවසාන ප්‍රතික්‍රියා වර්ගයට එන නැඹුරු වෙමු ඇල්කොහොල් වල ඔක්සිකරණය. අපි කිව්වා ඇල්කොහොල් ඔක්සිකරණය වෙනකොට ඇල්කොහොල කීටෝන වෙන්න පුළුවන් කාබොක්සිලික් අම්ල දක්වා ඉහළම කාබනික සංයෝග වලින් ඔක්සිකරණ තත්ත්වයේ තියෙන්නේ කාබොක්සිලික් අම්ල. එහෙමනම් ඇල්කොහොල් වලට ඉහළ ඔක්සිකරණ තත්ත්වයකට යන්න පුළුවන්. එහෙනම් ඔක්සිකරණයට ලක් වෙන්න පුළුවන්. මීට ප්‍රථම විෂය කරුණු වලින් ඕගොල්ලෝ දැනගන්න ඇති ප්‍රබල ඔක්සිකාරක වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධාන ප්‍රතිකාරක තුනක් අපිට හම්බ වෙනවා. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්, ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට්, ආම්ලික ක්‍රෝමික් ඔක්සයිඩ්. ඒතර ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් මොන පාටයිද? දම් පාටයි. ප්‍රතික්‍රියාව වෙනකොට ප්‍රතිකාරකයේ ඔක්සිකරණය වෙනකොට මේගොල්ලෝ ඔක්සිහරණය වෙන්න ඕනි. එහෙමනම් මෙයාගේ දම් පාට අවර්ණ Mn ධන දෙක බවට පත් වෙනවා. ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් භාවිතා කරොත් එයා තැඹිලි පාටයි. එයාගෙන් ඇති වෙනවා කොළ පැහැති Cr ධන 3. ආම්ලික ක්‍රෝමික් ඔක්සයිඩ් ගත්තම දීප්තිමත් රතු තැඹිලි පැහැයක් තියෙන තද රතු පාටයි දීප්තිමත් රතු පැහැයක් තියෙන්නේ. මෙයා ඔක්සිහරණය වෙලා ලැබෙන්නේ Cr ධන 3 කොළ පාටයි. එමනම් මේකෙන් අපිට එකිනෙක හඳුනා ගන්නත් පුළුවන් අපි කොහොමද කරන්නේ කියලා බලමු. එතකොට මේ ඔක්සිකරණයට ලක් වෙනකොට මධ්‍යසාර මොනොහයිඩ්‍රික මධ්‍යසාර අපි වර්ගීකරණය කරානේ ප්‍රාථමික, ද්විතීක, තෘතීක කියලා. අන්න ඒවා අණුව ඔක්සිකරණය වෙනවාද නැද්ද කියන එක තීරණය වෙනවා. පොදුවේ මතක තියාගන්න ළමයි මෙහෙම යම්කිසි කාබනික සංයෝගයක අඩංගු ක්‍රියාකාරී කාණ්ඩයක ක්‍රියාකාරී කාණ්ඩයක් ඔක්සිකරණයට ලක් වෙන්න නම්
අඩුම තරමේ ක්‍රියාකාරී කාණ්ඩයේ බැඳිච්ච අපි හිතමු OH එක කියලා බැඳිච්ච කාබන් මත හයිඩ්‍රජන් එකක්වත් තිබිය යුතුයි. හයිඩ්‍රජන් එකක්වත් නැත්නම් සාමාන්‍යයෙන් ඔක්සිකරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔක්සිකරණයක් සිද්ධ වෙන්නේ අඩුම තරමේ හයිඩ්‍රජන් එකක්වත් තියෙන්න ඕන. තිබ්බොත් පමණයි ඔක්සිකරණයක් සිද්ධ වෙන්නේ. එහෙමනම් ඒක මතක තියාගන්න දැන් අපි බලමු. ප්‍රාථමික මධ්‍යසාර ගත්තම OH කාණ්ඩයේ බැඳිච්ච කාබන් මත හයිඩ්‍රජන් දෙකක්ම තියෙනවා. එහෙනම් කිසි ගැටලුවක් නැහැ ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඔක්සිකරණය වෙනකොට මුලින්ම ඇල්ඩිහයිඩයක් බවට පත් වෙලා තවදුරටත් ඔක්සිකරණය වෙලා අනුරූප කියලා කියන්නේ කාබන් ගාන වෙනස් නොවන කාබොක්සිලික් අම්ලය බවට ඔක්සිකරණය වෙනවා. අනුරූප කාබොක්සිලික් අම්ලය බවට ඔක්සිකරණය වෙනවා. ඒතර මෙතනදී මෙතනින් අපිට නවත්ත ගන්න බෑ ළමයි. මේ ප්‍රබල ඔක්සිකාරකයක් එකතු කරොත් එහෙම අපි කලින් කතා කරපු ප්‍රබල ඔක්සිකාරක තුනක් තියෙනවානේ. මේවා එකතු කරොත් එහෙම මේකෙන් අපිට ඇල්ඩිහයිඩෙන් නවත්ත ගන්න බෑ. අවසාන වශයෙන් ඇල්ඩිහයිඩේ හරහා තවදුරටත් ඔක්සිකරණය වෙලා අනුරූප කාබොක්සිලික් අම්ලය බවට තමයි පත් වෙන්නේ. පත් වෙන්නේ එවනම් ඔන්න කාබොක්සිලික් අම්ලය බවට පත් වෙනවා. හැබැයි අපිට පුළුවන් ප්‍රාථමික මධ්‍යසාරයක් ඔක්සිකරණය වෙලා ඇල්ඩිහයිඩයකින් නවත්ත ගන්න. ඒ සඳහා විශේෂ ප්‍රතිකාරකයක් තියෙනවා පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට්. සාමාන්‍යයෙන් අපි ඔකට කියන්නේ PCC කියලා. උඩ පිළිතුරු පත්‍ර උත්තර පත්‍ර ලියනකොට පරිවර්තන කරනකොට PCC කියලා දැම්මත් ප්‍රමාණවත්. ව්‍යුහය සංකීර්ණයි. ව්‍යුහය අඳින්න යන්න ඕනේ නැහැ. PCC දැම්මම ඇති. එහෙනම් පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් යෙදුවට පස්සේ අපිට මේ ඇල්ඩිහයිඩයෙන් නවත්ත ගන්න පුළුවන්. එතනින් එහාට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. මේකයිල අපි කියන මෘදු ඔක්සිකාරකයක්. මේවට වඩා ප්‍රබලතාවය අඩුයි. ඒක නිසා අපිට ඇල්ඩිහයිඩයක් ලබා ගන්න ඕන නම් අපි යොදාගන්නේ පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් එහෙම නැත්නම් PCC. ඊළඟට බලමු ද්විතීක මධ්‍යසාර. අපි බලමු මුලින්ම ද්විතීක මධ්‍යසාර ඔක්සිකරණය වෙනවද කියලා. OH කාණ්ඩයට බැඳිච්ච කාබන් මත හයිඩ්‍රජන් එකක් තියෙනවා. එහෙමනම් ගැටලුවක් නැහැ. ඔක්සිකරණයට ලක් වෙන්න පුළුවන්. ඔක්සිකරණයට ලක් වෙන්න පුළුවන්. එහෙමනම් ද්විතීක මධ්‍යසාර ඔක්සිකරණය කරොත් මොන ඔක්සිකාරකයේ භාවිතා කළත් ප්‍රබලද අර දුබල PCCද අපිට අනුරූප කීටෝනේ බවට පරිවර්තනය කරගන්න පුළුවන්. කීටෝනේ බවට පරිවර්තනය කරගන්න පුළුවන්. කාබොක්සිලික් අම්ලය දක්වා ඔක්සිකරණය වෙන්නේ නැහැ. එහෙනම් ද්විතීක මධ්‍යසාර ප්‍රබල හෝ PCC මගින් ඔක්සිකරණය කරොත් ලැබෙන්නේ මොනවාද? කීටෝන. ප්‍රාථමිකයේ වගේ නම් කාබොක්සිලික් අම්ල. PCC දැම්මොත් ඇල්ඩිහයිඩ්. ද්විතීක මධ්‍යසාර වලින් ලැබෙන්නේ කීටෝන. තෘතීක මධ්‍යසාර ගත්තම අපි දන්නවා තෘතීක මධ්‍යසාරයක් කියලා කියන්නේ OH එක බැඳිච්ච කාබන් මත බැඳිලා තියෙන කාබන් පරමාණු 3ක්. හයිඩ්‍රජන් පරමාණු එකක්වත් නැහැ. එහෙමනම් තෘතීක මධ්‍යසාර සාමාන්‍ය තත්ත්වයට තේදී ඔක්සිකරණයට ලක් වෙන්නේ නැහැ. ඔක්සිකරණයට ලක් වෙන්නේ නැහැ. එහෙමනම් ඔන්න වැදගත්කමක් අපිට තියෙනවා මධ්‍යසාර අපිට දෙන්නේ හඳුන ගන්න පුළුවන් මෙන්න මේ ඔක්සිකරණය භාවිතා කරලා. මොනවාද? ප්‍රාථමිකයි තෘතීකයි. ප්‍රාථමික මධ්‍යසාර ඔක්සිකරණය වෙනවා. තෘතීක මධ්‍යසාර ඔක්සිකරණය වෙන්නේ නැහැ. දැන් අපි හිතමු ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් දැම්ම කියලා. අපි සාම්පල් දෙකක් ගන්නවා. A සහ B කියලා නම් කරනවා. දෙකට වෙන වෙනම ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එකතු කරනවා. එකකින් දම් පාට අවර්ණ වෙනවා. අනිත් එකේ වර්ණ වෙනසක් නැහැ. එහෙනම් දම් පාට අවර්ණ උනේ ප්‍රාථමික, වර්ණ වෙනසක් නැත්තේ තෘතීක. ඒ වගේම අපිට පුළුවන් ද්විතීකයි තෘතීකයි වෙන් කරගන්න. තෘතීක ඔක්සිකරණය වෙන්නේ නැහැ. එහෙනම් මේ කිසිම එකකින් වර්ණ වෙනසක් ඇති කරන්නේ නැහැ. ද්විතීක එක ඔක්සිකරණය වෙනවා, වර්ණ වෙනසක් ඇති වෙනවා. එහෙමනම් මේ ඔක්සිකරණය මගිනුත් අපිට පුළුවන් ප්‍රාථමිකයි තෘතීකයි ද්විතීකයි තෘතීකයි වෙන් කරගන්න. එහෙමනම් ළමයි මෙන්න මේ විදිහට අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රධාන ප්‍රතික්‍රියා වර්ග 4යි මධ්‍යසාරවල.
මම ආපස්සරයක් ඕන මතක් කරන්නම්. OH බන්ධනයේ බිඳෙන ප්‍රතික්‍රියා ඒවට අපි කියනවා ආම්ලිකතාවයේ ප්‍රතික්‍රියා. අපිට හම්බුනේ සෝඩියම් සමග සහ කාබොක්සිලික් අම්ල සමග එස්ටර් හදන එක. ඊළඟ CO බන්ධනයේ බිඳෙන ප්‍රතික්‍රියා අපි ඒවට කියවා නියුක්ලියෝෆිලික ආදේශ. නියුක්ලියෝෆිලික ආදේශ HBr සමග ප්‍රතික්‍රියාව සිදු වුණා. HI සමග සිදු වුණා. HCl සමග ප්‍රතික්‍රියාව විශේෂයි. PCl3 සමග ප්‍රතික්‍රියාව සිදු වුණා. ඇල්කිල් හේලයිඩය ලැබුණා. PBr3 සමග ඇල්කිල් බ්‍රෝමයිඩය ලැබුණා. PCl5 සමග ඇල්කිල් ක්ලෝරයිඩය ලැබුණා. ඊළඟට අපි කතා කරේ අවසාන වශයෙන් ඔක්සිකරණය. ඕගොල්ලන්ට පුළුවන් තනි A4 කොලයකට මේකේ සාරාංශ සටහනක් හදාගන්න. මෙතෙන්ට ගන්න මධ්‍යසාර මේක එක ප්‍රතික්‍රියා ලියන්න. උදාහරණයක් ඇටියට සෝඩියම් දාපුවාම RO ඍණ Na ධන H2 මේකට එකතු කරා S කාබොක්සිලික් අම්ලයක්. සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය උත්ප්‍රේරකයේ හැදෙන ඵලය ලිව්වා. ඕනනම් මෙතනින් අපි වරාණක් දාලා ප්‍රතික්‍රියා වර්ගයක් ලිව්වා. ඊළඟට ගත්තා CO බන්ධනයේ බිඳෙනවා ඒ කියන්නේ නියුක්ලියෝෆිලික ආදේශ. මේ විදිහට සාරාංශ සටහනක් හදාගන්න තමන්ම එතකොට අපිට විෂය කරුණු පැහැදිලිව මතක තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට ඇල්කොහොල ගැන නැත්නම් මද්‍යසාර ගැන කතා කරන්න තියෙන විෂය කරුණු සමාප්ත වෙනවා.